අපතිලෝගුරු සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ලොවටම sannivedanaya කරන ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවෙන් දැන් අප සූදානම් වන්නේ මේ පැයට නියමිත දායකත්ව ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නටයි. සදැහැති සුපින්නතුනි, අද මෙම දායකත්ව ධර්ම දේශනාව වෙනුවෙන් අප ඊ타ම නමස්කාර පූජා පෙරදරිව ආරාධනා කළා ගෞරවනීය පින්වන්ත දේශකයන්න් වහන්සේට තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති, ඩුබායි ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානයේ අනුශාසක ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද අවසරයි නම කියන්නට මිරාවත්තේ පඤ්ඤාසිරි ස්වාමින් වහන්සේ. අප උන්වහන්සේ දෙපා නැමෙද සාදුකාරදී පිළිගෙන සිටිමු. සාදු සාදු සාදු. සදැහැති සුපින්නතුනි, අද මෙම දායකත්ව ධර්මදේශනාව වෙනුවෙන් සදැහැති දායකත්වය ලබා දෙන සුපින්නතුන් වන්නේ මෙම දායකත්ව ධර්මදේශනාවේ සදැහැති දායකත්වය අපට ලබා දෙනවා දයබර බිරිඳ විමලා විද්‍යාරත්න, කුමුදු විද්‍යාරත්න පුතණුවන්, තමරා විද්‍යාරත්න දියණිය, ප්‍රදීපා ජයවර්ධන ලේලිය සහ රුවන් විජේසූරිය බෑණනුවන් විසින් අද මෙම සදැහැති දායකත්වය ලබා දෙන සුපින්වතුන් අරමුණු වශයෙන් සඳහන් කරනවා 2019 අප්‍රේල් මාස 24 වන දින, එනම් මීට තෙවසකට පෙර පරලොව සැපත් දයාබර බිරිඳ ස්වයං පුරුෂයාණන් පියාණන් වූ සිරිමාන්න තිස්ස විද්‍යාරත්න මහත්මයාට පුණ්‍යානුමෝදනාව කිරීම, ප්‍රදීපා ජයවර්ධන මහත්මියගේ දයාබර දෙමව්පියන් වූ පරලොව සැපත් වෛද්‍ය කුලසිරි ජයවර්ධන මහතාටත් චන්ද්‍රා ජයවර්ධන මහත්මියටත් පුණ්‍යානුමෝදනා සිදු කිරීම, පරලොව සැපත් සුනිල් පෙරේරා මහත්මයා සහ ඇග්නස් රොද්රිගෝ මහත්මිය ඇතුළු සසර ගමනේදී අප නමින් මිය පරලොව ගිය සියලුම දෙමව්පිය නෑහිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීම, ගෞරවනීය ධර්මදේශකයන්න් වහන්සේ වන පූජ්‍යපාද මිරාවත්තේ පඤ්ඤාසිරි ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, අතිශය ප්‍රණීත වූ උතුම් නිර්වාණ ධර්මයේ ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේම අවබෝධ කිරීමට මෙම ධර්ම දානමය පින උන්වහන්සේට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කිරීම, කොවිඩ් වසංගත තත්ත්වයෙන් පීඩා විඳින ලක්වැසි ලෝකවාසී සියලුම දෙනා සුවපත් වේවා, සියලු ලෝකවාසීන් උවදුරු විපත් වලින් ආරක්ෂා වේවායි ප්‍රාර්ථනා කිරීමත්, රෝගීන් වෙනුවෙන් දිවි පරදුවට තබා දිවාරා වෙහෙසෙන සෞඛ්‍යකාර මණ්ඩලවල සුවවිරු සියලුම දෙනාට ආශිර්වාද කිරීම, කොරෝනා රෝගයෙන් මියගිය ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට සහ රටදේ වෙනුවෙන් දීපිදූ සියලුම ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීමත්, දිදුල මාධ්‍ය ජාලයේ සභාපති ස්වාමින් වහන්සේ වන නම කියනට අවසරයි පූජ්‍යපාද මාලිගාවිල අස්සජී ස්වාමින් වහන්සේටත්, දිදුල කාර්ය මණ්ඩලයටත්, නෑදෑ හිතමිතුරන් ඇතුළු ලක්වැසි ලෝවැසි සැමටත්, ධර්ම දේශනාවට සවන් දුන් පින්නතුන් සැමටත් නිදුක් නිරෝගී සුව ලැබී සෝදායක ප්‍රතිපදාවකින් ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වී අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කිරීම සදැහැති සුපින්නතුන් අරමුණු වශයෙන් සඳහන් කරනවා. එසේනම් මෙම උතුම් අරමුණු ඒ ආකාරයෙන් මෙස සිද්ධ වේවායි ප්‍රාර්ථනා කරමින් ඊටාම සමාධිගත සිතකින් යුක්තව මේ පැයට නියමිත සජීව දායකත්ව ධර්මදේශනාව වෙනුවෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजन्स सुनन्तु सग्गमुक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. චන්දරාග විනයක් කාහිනෝ ආවුසු සත්තාතිති. සද්ධාවන්ත කාරුණික පින්නතුනි,
සෑම දිනම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලයේ පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දෙනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ පින්වත් විමලා විද්‍යාරත්න, ඒ වගේම කුමුදු විද්‍යාරත්න, තමරා විද්‍යාරත්න, ප්‍රදීපා ජයවර්ධන, රුවන් විජේසූරිය කියන මේ පින්වත් පවුලේ හැමදෙනා තමයි අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ. ඉතින් මේ පින්වත් හැම දිනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියන ආශිංසනෙන් අපි මේ ධර්ම දේශනාව ආරම්භ කරනවා. විශේෂයෙන්ම පින්නතුනි අද කෙරෙන මේ පින්කම කෘතවේදී මහා පින්කමක්. කළගුණ සැලකීමේ තීර්ථයෙන් කරන තුම් පින්කමක්. අභාවයටපත් පින්වත් තිස්ස විද්‍යාරත්න මහත්මයාට පින් අනුමෝදන් කිරීමේ උදාර අභිලාෂයෙන් තමයි අද මේ පින්කම සිද්ධ වෙන්නේ. ඉතින් පින්වත් වෛද්‍ය රත්න මහත්මයා කියලා කියන්නේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානයේ හිටපු ගිහි අනුශාසක මහත්මයා. එතුමා ඇත්තටම බුද්ධ ශාසනය වෙනුවෙන් විශාල සේවයක් කරපු, බුද්ධ ශාසනය තුළින් තමන්ගේ ජීවිතයට මහා සැනසෙල්ලක් ඇති කරගත්ත පින්වත් මහත්මයෙක්. එහෙනම් එතුමාට පින් අනුමෝදන් කිරීමේ උදාර අභිලාෂයෙන් තමයි අද මේ පින්කම සිද්ධ වන්නේ. එහෙමනම් පින්නතුනි අද ධර්ම දේශනාව සඳහා මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ සංයුත්ත නිකායේ සඳහන් වන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ නම තමයි දේවදා සූත්‍රය. ඊටාම විසිතුරු ඒ වගේම වටිනා සූත්‍ර දේශනාවක් හැටියට මේ සූත්‍රය සඳහන් කරන්නට පුළුවන්. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන කාලේ වැඩ සිටියේ ශාක්‍ය ජනපදයේ. ශාක්‍ය ජනපදයේ දෙව්දා නගරේ තමයි භාගතුන් වහන්සේ මේ දේශනාව කරන කාලේ වැඩ සිටියේ. භික්ෂුන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා මතක් කරා, ස්වාමීනි අපි ඈත බටහිර පැත්තට වෙන්නට මහානදම් පුරන්න කැමතියි. ඉතින් අපි භාගතුන් වහන්සේගෙන් අවසර ගන්නයි ආවේ කිව්වා. අපි චාරිකාවේ වඩමින් බටහිර ප්‍රදේශයට ගිහිල්ලා ඒ පැත්තේ අපට විවේක ස්ථානයක් ලැබුණොත්, ඒ වගේම ජීවිතේ පවත්ත ගන්නට සිව්පසය ලැබුණොත් ඒ පැත්තේම නවතින්නට තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් භාග්‍යතුන් වහන්සේගෙන් අවසර ලැබෙනසේක්වා කියලා මතක් කර සිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට වදාරනවා, බොහොම හොඳයි, විවේක ස්ථානයක් ස්වාගත යුතුයි පැවිදි ජීවිතය සාර්ථක කරගන්න. පින්නතුනි ගිහි පැවිදි අප දෙපක්ෂයේම තියෙන එකම ඉලක්කය. ඒ ඉලක්කය තමයි අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීමයි අපි හැම දිනාගේම ඒකායන පරමාර්ථය. එහෙමනම් ඒ සඳහා අත්‍යවශ්‍ය දෙයක් තමයි විවේකය. ඒක දැන් බොහෝ සූත්‍ර දේශනාවල විශේෂයෙන් ওই භාවනාව සම්බන්ධව
සිහිය පිළිබඳව සිහිය සම්බන්ධව දේශනා කරන සූත්‍ර බොහෝමයක සඳහන් වෙනවා. අරඤ්‍යගතෝවා, රුක්ක මූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා. ඉතින් මේකෙන් කියන්නේ මේ අරණ්‍යයකට මේ යන්න කියන එක නෙවෙයි. කොහොම හරි විවේකේ හදා ගන්නට ඕන. මේ විවේකය කියන එක අපේ බොහෝ බෞද්ධයන්ට නුපුරුදු දෙයක්. බොහෝ දෙනෙකුට ආසා කරන්නේ කැමති වෙන්නේ ගෝසාකාරී කලබලකාරී පරිසරවලට බොහෝ දෙනා කැමතියි. අපේ බොහෝ දෙනෙකුට මේ විවේකයේ ඇත්තට පුරුද්දක් නැහැ. හැබැයි පින්නතුනි යථාර්ථය කරා යන කෙනෙකුට අත්‍යවශ්‍ය දෙයක් තමයි මේ විවේකය. ඒක අපි හොඳටම තේරුම් ගන්නට ඕන. ඉතින් විවේකයේ බුදුරජාණන් වහන්සේ කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකයේ වශයෙන් දේශනා කරලා තියෙනවා. ඔය gedara dore ඉන්නකොට තනියෙන් ටිකක් ඉන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. තනියෙන් ටිකක් ඇවිදිනවා, සක්මන් කරනවා, පොතක් පතක් බලනවා. මේක කාය විවේකය. මේ විවේකය ඇති කර ගන්නට ඕන. ඔය විවේකයේ තිබුණොත් තමයි චිත්ත විවේකී සඳහා නීවරණ ධර්ම යටපත් කිරීම සඳහා අපට මාර්ගය සැලසෙන්නේ. ඒ නිසා කාය විවේකයත් චිත්ත විවේකයත් අත්‍යවශ්‍යයි. ඊළඟට පින්නතුනි උපදි විවේකය කියලා කියන්නේ ඇත්තටම නිවනට කියන නමක් තමයි උපදි විවේකය. ඒකට බලන්න නිවනත් හඳුන්වන්නේ විවේකයක් හැටියට. ඒ නිසා තමයි මේ භික්ෂුන් වහන්සේලා විවේක පරිසරයක් සොයාගෙන යන්නට භාග්‍යතුන් වහන්සේකින් අවසර ඉල්ලුවේ. ඉතින් මේ වෙලාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා බොහොම හොඳයි. ඉතින් මේ ගමන පිළිබඳව සාරිපුත්‍රයන් වහන්සේට මතක් කරාද? අනේ ස්වාමීනි අපිට තාම සරියුත් මහ රහතන් වහන්සේට මේ ගමන පිළිබඳව මතක් කරන්න බැරි වුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ගමන පිළිබඳව සාරිපුත්‍රයන් වහන්සේ දැනුවත් කරන්නට ඕන. මොකද උන්වහන්සේ සබ්‍රහ්මචාරින් වහන්සේලාට බොහෝම කරුණාවන්තයි. අපේ පින්නතුන් අහලත් තියෙනවානේ. සරියුත් මහ රහතන් වහන්සේ හරියට අම්මා කෙනෙක් වගේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා හරියට දරුවෝ හදන අම්මා කෙනෙක් වගේ මහා කරුණාවක් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේට තියෙනවා. අම්මාගේ ස්වභාවය තමයි දරුවන් ප්‍රසූත කිරීම. අන්න ඒ වගේ තමයි මේ ශාසනයට සම්බන්ධ වන හැමදෙනාම සෝහාන් මාර්ගයට ප්‍රසූත කරන්න බොහෝ සෙයින් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ. ඉතින් මොගලන් මහ රහතන් වහන්සේ හඳුන්වන්නේ කිරි දෙන අම්මා කෙනෙක් වගේ, පෝෂණය කරන අම්මා කෙනෙක් වගේ. ඊතුරු මාර්ගඵල වලට පමුණවන්නේ මොගලන් මහ රහතන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් ඉතින් සාරිපුත්‍රයන් වහන්සේට මේක මතක් කරන්න ඕන. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා උන්න සරියුත් මහ රහතන් වහන්සේ ළඟට ගියා. සරියුත් මහ රහතන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා මතක් කරනවා ස්වාමීනි අපි මේ ප්‍රදේශයෙන් බටහිර ප්‍රදේශයට යන්නටයි බලාපොරොත්තු වෙන්නේ. නැත්තම් අපි මේ පිනතුලාට තීරණ විදිහට අපි වෙනත් රටකට යන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි ඒ ප්‍රදේශයේ විවේක ස්ථානයක් සොයාගෙන මහානදම් පුරන්න අපේ අපේක්ෂාවක් තියෙනවා. අන්න ඒ වෙලාවේ සරියුත් මහ රහතන් වහන්සේ වදාරන බොහොම හොඳයි. හැබැයි ওই ප්‍රත්‍යන්ත දේශයකට නැත්තම් වෙනත් පිට රටකට වැඩිහාම එහි ඉන්නව මහා නුවණක්කාර අය. කත්තිය පඬිතුයෝ ඉන්නවා. බ්‍රාහ්මණ පඬිතුයෝ ඉන්නවා. ගෘහපති පඬිතුයෝ ඉන්නවා. ඊළඟට ශ්‍රමණ පඬිතුයෝ ඉන්නවා. මහා විමර්ශනයක් තියන අය ඒ ප්‍රදේශවලත් ඉන්නවා. ඒ අය ඔබ වහන්සේලා දැක්ක ගමන් ඇහුවොත් ඔබ වහන්සේලා මොකද්ද මේ කරන්නේ? ඔබ වහන්සේලාගේ ශාස්ත්‍රඥ වහන්සේ ඔබ වහන්සේලාට මොනවද කරන්න කියලා තියෙන්නේ? මොකද්ද කරන්න කියලා තියෙන්නේ? දැන් බලන්න මේක කොච්චර හොඳ ප්‍රශ්නයක්ද? අද කාලේ වුණත් භික්ෂුන් වහන්සේ නමක් පිටරටකට වැඩම කළොත් ඒ රටේ ධර්මයේ ඇත්තේම නැත්තම් එයාට 아무තු මිනිස්සෙක් මේ හාමුදුරුවෝ.
හිත මුඩු ගාලා මිරෙද්දක් පොරවගෙන මේ මොකද්ද කියලා බලනවානේ. ඉතින් එයාට තේරෙන විදිහට අපි කරුණු කියලා දෙන්නට ඕන. ඒ වගේ අවස්ථාවක ඒ වගේ කෙනෙක් ඇහුවොත් හරි. ඔබ වහන්සේලාගේ ශාස්ත්‍රුන් වහන්සේ ඔබ වහන්සේලාට කරන්න කියන්නේ මොකද්ද? මොකද්ද කියන්නේ? කියලා ඇහුවොත් මේකට උත්තර දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. අන්න අර භික්ෂුන් වහන්සේලාට ටිකක් කල්පනා කරා උත්තර දී ගන්න බෑ. මේ භික්ෂුන් වහන්සේලා මතක් කරනවා අනේ සාරිපුත්‍රයන් වහන්සේ අපිට ඕක කියලා දෙන්න. දැන් ඔබ වහන්සේ අවිවේකින් ඉන්නවා නම් අපි පස්ස වෙලාවක එන්නම්. අපේ ගමන ටිකක් අපි ප්‍රමාද කරගන්නම්. ඈත ඉඳලා හරි එන්නම් මේ දේ අපට කියලා දෙන්න. දැන් පින්නතුනේ මේ වචන වලින් පේන්නේ උන්වහන්සේලාගේ තියෙන නිහතමානීකම. ඔය ධර්මය අල්ලන කෙනෙකුට අත්‍යවශ්‍ය දෙයක් තමයි මේ නිහතමානීකම නැත්තම් නිර්හංකාරකම. උඩුංගු කෙනෙකුට මාන්නයෙන් යුක්ත කෙනෙකුට මේ ධර්මය අල්ලන්න බෑ. දැන් අර ස්වාමීන් වහන්සේලා දිනෙත් යොදාගෙන නම් අපි හෙට යනවා වහන්සේ කියන දෙයක් අද කියන්න කියලා. එහෙම කියනවනේ. එහෙම කියන්නේ නැහැ. උන්වහන්සේලා කියන්නේ අනේ අපේ ගමන අපි ප්‍රමාද කරගන්නම්. ඒ වගේම වහන්සේ දැන් අවිවේකයෙන් ඉන්න බව අපට පේනවා. අනේ අපි වෙන වෙලාවක එන්නම් මේකම අපිට කියලා දෙන්න. සරියුත් මහ රහතන් වහන්සේ කියලා කියන්නේ නිහතමානීත්වයේ ප්‍රතිබිම්බයක්. ඒක පින්නතුන හොඳට ඔප්පු වෙනවා. උන්වහන්සේ පිරිනුවන් පාණ්ඩ කාලේ ළඟා වුණාම සියලුම භික්ෂුන් වහන්සේ ළඟට ගිහිල්ලා උත්කුටකයෙන් ඉඳගෙන උන්වහන්සේ ප්‍රකාශයක් කළා. අවුරුදු 24ක් මම 44ක් අවුරුදු 44ක් මම ඔබ වහන්සේලාත් එක්ක එකට හිටියා. මේ කාලය තුල මගේ කයින් වරදක් වුණා නම් නොදැනුවත්ව හරි. වචනයෙන් වරදක් වුණා නම් මට සමාවන සේක්වා කියලා සියලුම බාල මහලු හැම කෙනාගේම සමාව අරන් තියෙනවා. බලන්න කොච්චර නිහතමානී ගුණයක්ද. ඉතින් මේවා නැතුව පින්නතුන් ඉස්සරහට යන්න බෑ. අන්නේ දේ හොඳට මතක තියාගන්නට ඕන. ඉතින් මේ ස්වාමීන් වහන්සේලාත් ඒ අනතිමානී ගුණේ පිහිටලා තමයි කිව්වේ අනේ දැන් කියලා දෙන්න බැරි නම් අපි පස්සේ හරි එන්න. ඒ වෙලාවේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාලා නෑ පස්සේ ඕනේ නෑ මම දැම්ම කියලා දෙන්නම් කියලා. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාරනවා හොඳයි ඒ වගේ පිට රටකට ගියාම අර මුලින් කියපු කත්තිය පඬිතයෝ ශ්‍රමණ පඬිතයෝ ගෘහපති පඬිතයෝ ඊළඟට බ්‍රාහ්මණ පඬිතයෝ මේ ඇවිල්ලා අහන්න පුළුවන් අර මුලින් මම අහපු ප්‍රශ්නේ මොකද්ද ඔබ වහන්සේලාගේ ශාස්ත්‍රුන් වහන්සේ මොකද්ද කරන්න කියලා තියෙනවා. අන්න එහෙම ඇහුවොත් උත්තර දෙන්න කිව්වා චන්දරාග විනයක් ආයි. අපේ ශාස්ත්‍රුන් වහන්සේ අපට කියලා දෙන්නේ චන්දරාගය නැති කරන්න කියලා දෙන්න කිව්වා. ඒතර චන්දරාගය ඔන්න අපිට දැන් අපේ භාගතුන් වහන්සේ අපට කියලා දෙන්නේ චන්දරාගය නැති කරන්න. දැන් බලන්න පින්නතුනේ දැන් අපෙන් උනත් වගේ ප්‍රශ්නයක් ඇහුවොත් අපි අභිධර්මයේ මෙහෙමයි තියෙන්නේ විනය මෙහෙමයි තියෙන්නේ පටිච්චසමුප්පාදයේ මේ විදිහයි චතුරාර්ය සත්‍යයේ සඳහන් වන්නේ මෙහෙමයි ඔය විදිහට ඔය ඔක්කොම කියන්නේ කිව්වොත් මාසයක්වත් යනව නේද? ඉතින් බලන්න අර නිකන් කතාවකදී හරය මොකක්ද කියලා ඇහුවොත් අන්න දෙන්න තියෙන උත්තරේ කැමැත්ත නැති කරන්න කියලා තමයි උන්වහන්සේ කියලා දීලා තියෙන්නේ. චන්දරාග කියන එකත් අපි තේරුම් ගන්න ඕනේ. ඡන්දේ කියන්නේ කැමැත්තනේ. ඒතර කැමැත්තෙන්ම බැඳිලා ගිහිල්ලා ඉන්නේ අපි. අන්න ඒකයි මෙතන තියෙන ලොකුම ගැටලුව. අපි අකමැත්තෙන් බැඳිලා ඉන්නවා නම් මේක කොහොම හරි ගලවලා දාන්න පුළුවන්. මේක ගලවන්න අමාරු පින්නතුනි. අපි කැමැත්තෙන්මයි බැඳිලා ඉන්නේ. ඉතින් කැමැත්තෙන්ම බැඳිලා ඉන්න නිසා අපට ටිකක් මේක ගලවන්න අමාරු. ටිකක් නෙවෙයි. මේ සඳහා හොඳ ප්‍රතිපදාවක නියලුන් නැත්තම් අපිට මේක ගලවනවා කියන එක ලෙහිසි වැඩක් නෙවෙයි. එතකොට අපි මේ ඡන්ද රාගය කැමැත්තෙන් බැඳීම පිළිබඳව ටිකක් දැනගන්න ඕන. කැමැත්ත
කැමැත්තෙන් බැඳිලා. දැන් බලන්න අපේ මේ පංච උපාදානස්කන්ධයට අපි කැමැත්තෙන්මනේ බැඳිලා තියෙන්නේ නේද? අකමැත්තෙන් කවුරුත් බැඳිලා ඉන්නවද? නැහැ. කැමැත්තෙන්මයි බැඳිලා ඉන්නේ. ඕක අපි හොඳට හිතට ගන්නට ඕන. කැමැත්තෙන්ම බැඳිලා ඉන්න නිසා තමයි ඇත්තෙන්ම මේක ගලවන්න අමාරු. අපි හිතමු අපි අකමැත්තෙන් කවුරු හරි අලවලා බැඳලා තියෙනවා කියලා කවදා හරි ගලව ගන්න පුළුවන් නේ. අපි අකමැතිනේ. නමුත් මෙතන ගලව ගන්න බැරි ප්‍රශ්නේ තමයි අපි කැමැත්තෙන් මේක ඇදිලා ඉන්නේ. ඒක තමයි ස්වභාවය. එහෙමනම් පින්නතුනි මේ කැමැත්ත කියන එක පිළිබඳවත් අපි මුලින්ම ටිකක් කරුණු දැනගන්න වටිනවා. කැමැත්ත. මොකද්ද මේ කැමැත්ත කියලා කියන්නේ? කැමැත්ත කියලා කියන්නේ ඇත්තටම අපි මුලින්ම තේරුම් ගන්න ඕන මේ කැමැත්ත කියලා කියන්නේ සංකල්පයක්. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. කැමැත්ත කියලා කියන්නේ වෙන දෙයක් නෙවෙයි සංකල්පයක්. සංකල්පයක් කියන්නේ ඉතින් සිතුවිල්ලක්. හැබැයි මේක සිතුවිල්ලක් වුණාට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ කැමැත්ත කියලා කියන්නේ හරියට මිත්‍ර ලීලාවෙන් ඉන්න වදකෙක් වගේ කෙනෙකුට. දැන් Taman ළඟ ඉන්නවා හැම වෙලේම hina වෙනවා, කතා කරනවා, Tamanට සලකනවා. පුදුමාකාර සෙනෙහවන්තකමක් පෙන්නනවා. හැබැයි ඇතුලේ ඉන්නේ වෙන මිනිස්සෙක්. ඇතුලේ ඉන්නේ මහා වදකෙක් වගේ කෙනෙක්. තරහකාරයෙක්. අන්න ඒ වගේ තමයි උඩින් ඔපේ යටින් අපේ. මේ කැමැත්තේ ස්වභාවය. මේ කැමැත්ත කියන එක දැන් බලන්න උන්වහන්සේගේ උපමාව කොච්චර ලස්සනට ගැලපෙනවද? මිත්‍ර ලීලාවෙන් ඉන්න වදකෙක් වගේ. දැන් අපිට කැමති දේවල්ට අපි කොච්චර කැමතිද? දැන් දරුවන්ට කොච්චර කැමතිද බලන්න. දේපලට, ගෙවල් දොරවල් වලට අපි කොච්චර කැමතිද? මිල මුදල් වලට, ප්‍රිය භාර්යාවන්ට, ස්වාමි පුරුෂයාට අපි හරි කැමතියි. හැබැයි පින්නතුනි මේක මිත්‍ර ලීලාවෙන් ඉන්න වදකෙක් කියලා කියන්නේ කවුරු හරි කෙනෙක් පුදුමාකාර ආදරයකින් බැඳීමකින් තමන්ගේ දරුවන්ට හරි පුදුම ආදරයකින් මනෝලෝකයක ඉන්න වෙලාවක මැරුණොත් කෙලින්ම අපායයි. ඉතින් බලන්න මේක ඉතින් වදකෙක් නෙවෙයිද? මිත්‍ර ලීලාවෙන් ඉන්න වදකෙක්. දැන් බලන්න ගෙවල් වලට කැමතියි. අනේ ඔය ගෙදර මැරෙනකොට මතක් වුණොත් කෙලින්ම අපායයි. ආස්වාද ජනකව. දැන් අපි ප්‍රවිද්දෝ හැටියට අපිටත් එහෙමයි. අපේ පන්සලකට අපි දැන් විහාර මන්දිරයට ආසාවෙන් මැරුණොත් තාම විහාරෙන්නට බැඳුන කියලා එහෙම එකක් නැහැ. විහාරයට බැඳුනද එතනත් ඉතින් ප්‍රේතෙක්වත් එනවා. අන්න ඒකයි පින්නතුනේ මේකට කියන්නේ මිත්‍ර ලීලාවෙන් ඉන්න වදකෙක් වගේ කියලා. එතකොට අපි මේක තේරුම් ගන්න ඕනේ මේක සංකල්පයක්. මේකේ ස්වභාවය තමයි හරියට බුදුරජාණන් වහන්සේ උපමා වලින් වදාරනවා. ඒ උපමා අපේ පින්නතුල හොඳට දන්නවා. උන්වහන්සේ වදාළේ මේක මස් කට්ටක් වගේ. දැන් බල්ලෙකුට මස් කට්ටක් හම්බුනහම බල්ලව කහපනවා, ලෙව කනවා නේද? හැබැයි ඔය වේලිච්ච මස් කට්ට හැපුවට ලෙව කෑවට බල්ලට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. නමුත් කවදාවත් බල්ලා මේක අතහරින්නේ නැහැ. අන්න ඒ වගේ දෙයක් තමයි මේ කැමැත්ත කියලා කියන්නේ. ඊළඟට පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මේ කැමැත්ත කියලා කියන්නේ සිහිනයක් වගේ. දැන් අපි සිහින දකිනවනේ. සිහිනෙන් අපට නටන්න පුළුවන්, ගයන්න පුළුවන්, වයන්න පුළුවන් නේද? සිහිනෙන් ඉතින් මොනවද අපිට කරන්න බැරි? ඕන දෙයක් කරන්න පුළුවන් සිහිනෙන්. රජ වෙන්න උනත් පුළුවන් ඉතින්. හැබැයි ඇහැරිලා බලනකොට හිටපු විදිහම තමයි. අන්න ඒ වගේ තමයි මේ කැමැත්ත කියන එක. ආසාව කියන එක. සිහිනයක් වගේ. දැන් බලන්න මේ පින්නතුල්ලාත් මොයේ කැමති දේවල් ලැබපු ආශාවන් ලැබපු අයනේ. දැන් මේ ලැබපු ආශාවන් සියල්ලම සිහිනයක් වගේ නෙවෙයිද කියලා කල්පනා කරන්නකො. පින්නතුනි ලැබපු හැම දේම සිහිනයක්. අන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ උපමා උන්වහන්සේ වදාරනවා මහණෙනි මේක සිහිනයක් වගේ. දැන් මේ කැමැත්ත කියලා කියන්නේ මොකක්ද කියලා අහුවොත් බොහෝ දෙනා දෙන උත්තරේ තමයි කැමැත්ත කියන්නේ ආසාවනේ. ආසාව කියන්නේ මොකක්ද කියලා අහුවොත් තණ්හාවනේ.
තණ්හාව කියන්නේ මොකක්ද කියලා හෙව්වොත් ඔය ඇලීමනේ. ඒ විදිහේ උත්තර තමයි දෙන්නේ. ඉතින් ඒක වැරදි කියන්නත් බෑ. හැබැයි ඒවා පින්නතුනේ සමාන වචන. ආසාව කියන්නේ මොකක්ද කියලා හම කැමැත්ත කියන්නේ ඉතින් සමාන වචනයක් නේ. ඊට වඩා ගැඹුරෙන් අපි මේක තේරුම් ගන්න ඕන. මොකද මේක තේරුම් ගන්න තරමට තමයි මේක නැති කරන්න පහසු වෙන්නේ. මේ ආශාව කියලා කියන්නේ මහා වංචනික ධර්මයක්. එක ආශාවක් අයින් කරනකොට ආශාවන් 100ක් ඇතුලේ. ඒ නිසා තමයි භාගතුන් වහන්සේ වදාළේ ආශාව පිළිබඳව හොඳට අපි දැනගන්න ඕනේ. මේ කැමැත්ත පිළිබඳව. පින්නතුනි මේ කැමැත්තෙහි ස්වභාවය තමයි ආශාවේ ස්වභාවය තමයි අපි යමක් අතහරින්නේ තව යමක් අල්ලගෙන. දැන් ගොඩාක් අය කියනවානේ අනේ දැන් නම් මට කිසි දෙයකට බැඳීමක් නැහැ මං අතහැරලා තින්නේ කියලා කියනවා. හැබැයි එහෙම කියන්නේ එහෙම අතහැරලා නම් තව කොහේ හරි අල්ලගෙන තියෙනවා. ඒක තමයි ඉතින් පුතත්ජන ගතිය. දැන් බලන්නකෝ පුංචිම කාලේ අපිට ඉතින් අම්මා තාත්තා එපැයි. අම්මා තාත්තා නැත්තම් අපි අඬනවා. එයාට එළියටවත් යන්න දෙන්නේ නැහැ. ඒ මොකද අම්මා තාත්තා නැතුව අපිට ඉන්න බෑ බැඳිලා ඉන්නේ තෙත්. ඔන්න ටිකක් ලොකු වෙනකොට යාළුවෝ එහෙම හම්බෙනකොට අම්මා තාත්තා අමතක වෙනවා. යාළුවන්ට මැදෙනවා. අර බලන්න අතන අතහැරෙනවා තව තැන අල්ල ගන්නවා. තව ටිකක් ලොකු වෙලා ඔන්න විවාහපත් වෙනවා. කසාද බඳිනවා. කසාද බඳින කාලෙ වෙනකොට ඔන්න කසාද බැඳලා පස්සේ ස්වාමියාට බැඳෙනවා, බිරිඳට බැඳෙනවා, අම්මා තාත්තා ලිහිනවා. අර බලන්න එක තැනක් අතහරින තව තැනක් අල්ලගෙන. ඊළඟට ටික දවසක් යනකොට ඔන්න ළමයි හම්බෙනවා. ළමයින්ට බැඳෙනවා, ස්වාමියාට තියෙන බිරිඳට තියෙන බැඳීම් ටිකක් අඩු වෙනවා. එහෙම නෙවෙයිද? එහෙම තමයි. අර බලන්න. එක තැනක් අතහරින්නේ තව තැනක් අල්ලගෙන. ඒක තමයි පුත්තජන ගතිය. ඊළඟට ඔන්න ඒ දරුවෝ ලොකු වෙලා ඒ දරුවන්ටත් දරුවෝ උපදිනවා. කසාද බැඳලා එයාටත් දරුවෝ උපදිනවා. ඔන්න ඊළඟට ආච්චිලාට සියලාට හැදෙන ලෙඩේ හැදෙනවා. දරුවන්ටත් වඩා අර දරු මුණුබුරන්ට ආදරය කරන්න පටන් ගන්නවා. මුණුබුරු මිනිබිරියන්ට. තේ ළමයි ඉතින් ආච්චි සීයා කියන දේ අහගෙන හොඳට ආදරෙන් ඉන්නවා. ඉතින් ඒ ළමයින්ට ටිකක් බහ තේරෙනකොට අර වයසක අය කියන දේවල් අහන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ඔන්න ඉතින් ආච්චිලා සීලාගේ හිත නරක වෙනවා. අපිටත් ඇවිල්ලා කියනවා ඉස්සර ළමයි වගේ නෙවෙයි දැන් මේ ළමයි හරි මකී කරුයි. කිසිම සුවචකමක් නැහැ. ඉතින් ඊළඟට එතනත් අතහැරිලා ඔන්න ධර්මය අල්ල ගන්නවා. ධර්මයේ කිරති වෙන මොන හරි පන්තලක් හරි ඔහොම තමයි අල්ලගන්නේ. ඒ පුතත්ජන කමේ ස්වરૂපය. මේ කාටවත් දොස් කියනව නෙවෙයි. අපි යමක් අතහරින්නේ ඒකාන්තයෙන් පින්නතුනි යමක් අල්ලගෙන. ඒ නිසා මේක අපි හොඳට තේරුම් ගන්න ඕන. තේරුම් ගන්න තරමට අවබෝධ කරන තරමට මේ කැමැත්ත ගලවන්න බොහොම පහසුයි. මේක අවබෝධ කරගත්තේ නැත්නම් කවදාවත් මේ කැමැත්ත අපට අයින් කරන්න පුළුවන් කමක් නම් ලැබෙන්නේ නැහැ. අන්න ඒක අපි තේරුම් ගන්න ඕන. ඒක තේරුම් ගත්තේ නැත්නම් අපිට මේ කැමැත්ත කියන එක ගලවන්න බෑ. දැන් බලන්න මේක අපි හොඳට තේරුම් ගන්න ඕන. පින්නතුනි මේ කැමැත්ත නැත්නම් මේ තෘෂ්ණාව නිසා තමයි මේ අනවරාග්‍ර සංසාරේ කෙලවරක් නැති සසර ඉපදී මෙරි මේ දීර්ඝ ගමනක් යන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි එක සත්වයකගේ සසර පිළිබඳව විමසන්න ගියොත් මට වෙන වැඩක් කරගන්න හම්බෙන්නේ නැහැ. මට කාටවත් පිහිට වෙන්න බණ කියන්න මොකොත්ම කරගන්න හම්බෙන්නේ නැහැ. එච්චර වෙහෙසිලත් එක සත්වයකගේ ආරම්භක කෙලවර මෙන්න මෙතන කියලා භාගතුන් වහන්සේටවත් හොයාගන්න බෑ. ඒතර කොහොම සසර ගමනක්ද අපි එන්නේ කියලා බලන්න. පින්නතුණී මේක ඇත්තටම පුදුම ගමනක්. මේ බණහාන හැම දිනාම පින්නතුණී සක්‍රියා වෙලා කීපාරක් ඉන්නේද? දෙදෙව්ලොවට අධිපති වෙලා ඒකාන්තයෙන් බණ කියන මමත් බණහන ඔබත් සක්‍රියා වෙලා ඉඳති අනන්ත පරිමාණ. ඊළඟට සක්විති රාජ්‍යය ලබන්නති ඒ වගේම ප්‍රමාණයක්. ඒවක් ගණන් නැහැ. ඊළඟට තම අනිත් රාජ්‍ය ගැන කියන්න දෙයක් නැහැ.
ඒ අතරට අවීචි මහා නරකයේ, තිරිසන් අපාය, പ്രേත ලෝක, අසුර නිකාය වගේ ඕන තරම් ඉඳලා තියෙනවා. කල්ප ගණන්. අපි ගිහිල්ලා නැති පින්නතුනේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයට විතරයි. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයට ගියොත් ආයෙත් නැහැ. එහිදීම අනාගාමී වෙලා රහත් වෙලා නිවන් අවබෝධ කරගන්නවා. එතකොට බලන්න මේක පුදුමාකාර ගමනක්. අර ඉස්සර පුංචි කාලේ අපි අනමතග්ග සංයුත්තේ තියෙන දේශනාවන් පාඩම් කරනවනේ. ඒ වගේ තියෙනවා යෝසාගරේ ජලදිකං රුධිරං අදාසී කියලා. අපේ බෝසතාණන් වහන්සේ සතර මහා සාගරේ ජලය පරදවලා ලේ දන් දුන්නා කියලා සඳහන් වෙනවා. ඉතින් ඔය ඉස්සර අපි පාඩම් කරනකොට හිතනවා කාටවත් කියන්නේ නැහැ. ඉතින් අපිට හිතෙනවා නේ මේක වෙන්න බෑ. ලිඳක වතුර කියලා කිව්වනම් ටිකක් හිතන්න පුළුවන්. ඇලක වතුර කියලා කිව්වනම් උපමාවට ගත්තනම් ගඟක වතුරකට වඩා කියලා ඒත් අපිට පිළිගන්න පුළුවන්. මේ මුහුද ඒත් මේ සතර මහා සාගරයේ ජලයට වඩා ලේ දන් දෙන්නේ ඒක කොහොමද කියලා ඒ දවස්වල හිතුණා. නමුත් දැන් තේරෙනවා පින්නතුනේ ඒක හිමමයි. ඒ තරම් දීර්ඝ ගමනක්. මේ පින්නතුල මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ අනන්ත සසර අපි මොන තරම් ජීවිත ප්‍රමාණයක් ගෙවා දාලා තියෙනවද? ඉතින් ඒ ගමනට ප්‍රධානම සාධකයේ ප්‍රධානම හේතුව තමයි මේ බැඳීම. මේ කැමැත්ත. ඉතින් මේ කැමැත්ත නිසාම තමයි අපි නැවත නැවත උපදින්නේ. එහෙනම් මේ කැමැත්ත නැති කරගන්නට අපි මේක තේරුම් ගන්නට ඕන. එතකොට කැමැත්ත කියලා කියන්නේ අපි කිව්ව සංකල්පයක්. දැන් මේ අතුණන් කියන්නේ ආසාව කියලා කියයි, බැඳීම කියලා කියයි. මේ මොනවා කිව්වත් ඒව සමාන වචන. කැමැත්ත කියලා කියන්නේ සංකල්පයක්. නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. දැන් මේ ලෝකේ ලස්සන විසිතුරු දේවල් තියෙනවා. ඒ විසිතුරු දේවල් ඇතුලේ කැමැත්ත තියෙනවද? නෑ, කැමැත්ත නෑ. දැන් මා ඉදිරියේ දැන් මේ මල් කලඹක් තියෙනවා. මේ මල් කලඹට හැමෝම කැමති නෑනේ. දැන් මේ මල් කලඹය ඇතුලේ කැමැත්ත තියෙනවා නම් මේකට හැමෝම කැමති වෙනවා. මේ දෙස බලලා අපි ඇති කරගන්න සිතුවිල්ලේ තමයි මේ කැමැත්ත තියෙන්නේ, ආසාව තියෙන්නේ. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි මේ කැමැත්ත කියලා කියන්නේ වෙන මුකුත් නෙවෙයි, සංකල්පයක්. අන්නේ යථාර්ථය අපි තේරුම් ගන්නට ඕන. එහෙම තේරුම් ගත්තොත් අපට මහා සනසිල්ලක් හදාගන්න පුළුවන්. දැන් එතකොට සරියුත් මහරහතන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලාට මොකද්ද මතක් කළේ? මොනවද ඔබ වහන්සේලාගේ ශාස්ත්‍රුන් වහන්සේ ඔබ වහන්සේලාට කරන්න කියලා කියන්නේ? කැමැත්ත නැති කරන්න කියලායි කියන්නේ. දැන් ඔය උත්තරේ දීපු ගමන් ඇත්තද කියලා ඒගොල්ලෝ නිශ්ශබ්ද වෙන්නේ නැහැ කිව්වා. ඒගොල්ලෝ නැවත ප්‍රශ්න අහන්න පුළුවන් කිව්වා. ඒගොල්ලෝ අහන්න පුළුවන් හොඳයි කැමැත්ත නැති කරන්න කියලානේ කිව්වේ. කුමක් පිළිබඳව තියෙන කැමැත්ත නැති කරන්න කියලාද කිව්වේ. අන්න එහෙම ඇහුවොත් උත්තර දෙන්න කිව්වා. අපේ ශාස්ත්‍රුන් වහන්සේ අපට කැමැත්ත නැති කරන්න කියලා කිව්වේ පංච උපාදානස්කන්ධය පිළිබඳව තියෙන කැමැත්ත නැති කරන්න කියලා තමයි අපේ භාග්‍යතුන් වහන්සේ අපට උගන්ලා තියෙන්නේ. පංච උපාදානස්කන්ධය. දැන් පින්නතුනි පංච උපාදානස්කන්ධය පින්නතුල දන්නවනේ නේද? මේකනේ අපේ ලෝකය. ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ උපාදාන පංචකය පිළිබඳව තියෙන කැමැත්ත අතහැරියා නම් මුළු ලෝකෙම අතහැරියා තමයි. ඉතින් මේ පිළිබඳව තියෙන කැමැත්ත අතහරින්න කියලා තමයි භාග්‍යතුන් වහන්සේ අපට කියලා දෙන්නේ. අපි දේශනාවේ තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා පංච උපාදානස්කන්ධයේ තේරුම් ගනිමු. ඊළඟට සරියුත් මහරහතන් වහන්සේ වදාරනවා ඒ අය මේ ප්‍රශ්න අහන අය උත්තරින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඇත්තද කියලා නිකන් ඉන්නේ නැහැ කිව්වා. ආය නැවත පෙරලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. කුමන ආදීනවයක් දැකලාද පංච උපාදානස්කන්ධයට තියෙන කැමැත්ත නැති කරන්න කියලා උන්වහන්සේ දේශනා කරන්නේ. අන්න ඒ වෙලාවේදී
දේශනා කරන්න කියලා කිව්ව මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වෙලා යන එක. මේක දුකට භාජනය වෙන දෙයක්. මම මගේ කියලා මේක අල්ලගන්න බෑ. මේකේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා මේ පංච උපාදානස්කන්ධයට තියෙන කැමැත්ත අතහැරියා නම් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මේක නිට්ටයයි ආත්මයි කියලා අල්ලගෙන හිටියොත් නේ ප්‍රශ්නේ. අනේ මේක අනිත්‍ය වෙලා යන දෙයක්, මේක අල්ලන්න දෙයක් නෑ කියලා තීරුම් අරන් හිටියොත් පංච උපාදානස්කන්ධය වෙනස් වෙනකොට කිසි ගැටලුවක් නෑ. හැබැයි මේකේ ආදීනව කියලා කියන්නේ මේ රූපේ මම කියලා අල්ලගෙන ඉන්නවා. වේදනාව මම කියලා අල්ලගෙන ඉන්නවා. සංඥාව මම කියලා අල්ලගෙන ඉන්නවා. සංස්කාර විඥාන මම කියලා අල්ලගෙන ඉන්නවා. ඉතින් මේවා වෙනස් වෙනකොට මේ පුජ්‍යලයා දුකට ਸੰతాපයටපත් වෙනවා. අන්න ඒ නිසා තමයි මෙන්න මේ ආදීනව පැත්ත දැකලා තමයි අපේ භාග්‍යතුන් වහන්සේ අපට මේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි තියෙන බැඳීම නැති කරන්න කියලා කිව්වේ. ඊළඟට මේ භාග්‍යතුන් වහන්සේ ඕගොල්ලෝගේ සරුවඥන් වහන්සේ නැත්තම් ගුරුවරයා කුමන ආනිසංසයක් සලකලාද මේ පංච උපාදානස්කන්ධයේ තියෙන බැඳීම නැති කරන්න කියලා කිව්වේ. ඉතින් ඒ වෙලාවට කියන්න කිව්වා දැන් මේක යථා ස්වභාවය දැනගෙන තිබ්බහනම් මේකට බැඳීමක් නැත්තම් අනිත්‍ය වෙලා යන දේ අනිත්‍ය වෙලා යනවා කියලා අපි තේරුම් අරගෙන හිටියානම් මේක වෙනස් වුණාට කිසි ගැටලුවක් නැහැ කිව්වා. අන්නේ ආනිසංසයේ සලකලා තමයි අපේ භාග්‍යතුන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධයට තියෙන කැමැත්ත අඩු කරන්න කියලා අපට කියලා දෙන්නේ. එහෙමනම් අපි මේ දේශනාව සාර්ථක කරගන්නට ඇත්තටම පංච උපාදානස්කන්ධය පිළිබඳව ටිකක් දැනගන්න ඕන. ටිකක් නෙවෙයි ඉතින් හොඳටම දැනගන්න ඕන. මේ සමහර දායක පින්නතුල අපෙන් අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ ගොඩාක් ස්වාමීන් වහන්සේලා බණ කියනකොට පංච උපාදානස්කන්ධය ගැනම කියනවා. ඇයි ඉතින් ඔච්චර පංච උපාදානස්කන්ධය ගැන කියන්නේ කියලා සමහර වහනවා. පින්නතුණී බලන්න චතුරාර්ය සත්‍යයේදී අපිට කළ යුතු හතරක් තියෙනවානේ. දුක මොකද්ද කරන්න ඕනේ නැති කරන්නද? නෑ. දුක අවබෝධ කරන්නට ඕන පරිඤ්ඤය ධර්මයක්. අවබෝධ කටයුතු ධර්මයක්. සමුදය ප්‍රහාණය කරන්න ඕන තෘෂ්ණාව. මාර්ගය වඩන්න ඕන. ඊළඟට පින්නතුන නිවන තුන්වෙනිව නිවන සාක්ෂාත් කරගන්න ඕන මාර්ගය වඩන්න ඕන. එහෙනම් දුක අවබෝධ කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට තථාගතයන් වහන්සේම දේශනා කරනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ. අපි මුලින් මතක් කරේ. සංක්ෂේපයෙන් කිව්වහම මේ පංච උපාදානස්කන්ධ පරිහරණයම මහා දුකක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ පංච උපාදානස්කන්ධේ පරිහරණය කියලා කියන්නේ මහා දුකක්. එහෙමනම් මෙන්න මේ පංච උපාදානස්කන්ධය දුකක් නම් මේ පිළිබඳව අපි තේරුම් අරන් තියෙන්නට ඕන. දුක අවබෝධ කළා නම් ආය සමුදය ප්‍රහාණය කරන්න කියලා 아무තු දෙයක් කරන්න ඕනේ නැහැ. නිවන සාක්ෂාත් වෙනවා මාර්ගයේ වැඩි පුජ්‍යලෙක් වෙනවා. එහෙනම් ප්‍රධානම දේ තමයි මේ දුක අපි අවබෝධ කරගන්න ඕන. අපි අනවබෝධයෙන් ඉන්නේ. ඒකනේ සතුටෙන්ම මේක අල්ලගන්නේ. කැමැත්තෙන් අල්ලගන්නේ. ඒකයි චන්දරාගය කියලා කියන්නේ. එහෙනම් අපි දැන් බලමු මොකද්ද මේ පංච උපාදානස්කන්ධය? රූපස්කන්ධය කියලා කියන්නේ. රුප්පතීතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. අන්න රූපස්කන්ධය. දැන් අපි රූප කියලා කිව්වහම අපිට නිකන් දැනෙන්නේ හිතෙන්නේ අපේ ඇහැට පේන දේවල් තමයි රූප කියලා හිතෙන්නේ. නමුත් මේකේ තේරුම මොකද්ද? රුප්පතීති. වහා කැඩිලා බිඳිලා විනාශ වෙලා යන දේ තමයි රූපය කියලා කියන්නේ. එතකොට පින්නතුනේ ඇහැට පේන දේවල් පමණක් නෙවෙයි රූප කියලා කියන්නේ මේ සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච හැම දෙයක්ම. මේ හැම දෙයක්ම කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවානේ. දැන් කනට ඇහෙන ශබ්දයක් ඉතින් ඇත්තටම බලපුවාම රූපයක්.
නාසයට දැනෙන ගඳ සුවඳත් රූපයක්. දිවට දැනෙන රසයත් රූපයක්. කයට ලැබෙන පහසත් රූපයක්. මොකද මේවා කැඩිලා බිඳිලා විනාශ වෙලා යන දේවල්. රුප්පතීටි. වහා කැඩිලා බිඳිලා විනාශ වෙලා යන දේවල්. එතකොට බලන්න පින්නතුනි රූප කියලා කියන්නේ මෙන්න මේ විදිහට සුණු විසුණු වෙලා යන දේවල්. එතකොට අපේ මේ ශරීර කෝඩුවේ තියෙන සියලුම රූප සියල්ලක්ම මේ සියලු රූප ඒකාන්තයෙන් කැඩලා බිඳලා විනාශ වෙලා යන දේවල්. ඊළඟට පින්නතුනි වේදනාව. වේදේතිතිකෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති. විඳිනවා කියන අර්ථය. මොනවද විඳින්නේ අපි? සැප විඳිනවා, දුක් විඳිනවා, මධ්‍යස්ථ වේදනා විඳිනවා. ඉතින් මේ මොනවා වින්දත් ඒක වහවහාම වෙනස් වෙලා යනවා. මේක දිය බුබුලක් වගේ කියලා කියන්නේ වේදනාව. එතකොට මේ වේදනාවෙන් තොරව කිසිම සිතක් පහළ වෙන්නේ නැහැ. අන්න ඒකත් මතක තියාගන්න ඕන. අපි මොන සිතක් අපට පහළ වුණත් ඒකේ වේදනාව තියෙනවා. මේ සබ්බචිත්ත සාධාරණ කියන චෛතසිකවල මේ චෛතසික 52ක් තියෙනවනේ සිතුවිලි. මේ සත්‍යයන්ට පහළ වෙන සිතුවිලි 52ක් තියෙනවා. ඒකෙන් තියෙනවා සිතුවිලි 7ක් සබ්බචිත්ත සාධාරණ. හැම හිතකම දෙනවා. කුසල් සිතෙත් දෙනවා, අකුසල් සිතෙත් දෙනවා. ඒකයි ඒකට සබ්බචිත්ත සාධාරණ කියන්නේ. ඒකට ඒ සබ්බචිත්ත සාධාරණ චෛතසික තමයි පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසිකාර. ඒතර බලන්න වේදනා කියන චෛතසිකයේ හැම හිතකම දෙනවා. ඒතර මේ වේදනාව වහවහාම ඇති වෙලා නැති වෙලා යනවා. සංඥාව සංජානාතිතිකෝ භික්ඛවේ තස්මාත් සංඥාති උච්චති. හඳුනා ගන්නවා කියන එක. බලන්න අපි හඳුනාගන්නේ මොනවද? ඇහෙන් රූප හඳුනා ගන්නවා, කනෙන් ශබ්ද හඳුනා ගන්නවා, නාසයෙන් ගඳ සුවඳ හඳුනා ගන්නවා, දිවෙන් රස හඳුනා ගන්නවා, කයෙන් පහස හඳුනා ගන්නවා, සිතින් අරමුණු හඳුනා ගන්නවා නේද? තව නොයෙක් දේවල් හඳුනා ගන්නවා. පින්නතුනි පුතඥයාගේ ස්වභාවය තමයි නිවරදි ආකාරයටම අපි හඳුනා ගන්න. ඒකට කියන සංඥා විපල්ලාසය කියලා. දැන් බලන්න මේ අනිත්‍ය දේ අනිත්‍යයි කියලා අපි හැමෝම හඳුනා ගන්නවද? නෑනේ. අපි හඳුනාගන්නේ අනිත්‍ය දේ නිට්ටයයි හැටියට. ඉතින් බලන්න වැරදි හැඟීමක් නේ. වැරදි හඳුනා ගැනීමක්. දුක් දේ සැප හැටියට අපි හඳුනා ගන්න. අසුබ දේ බලන්න අපි සුබ හැටියට සලකන්නේ. දැන් මේ අපේ මේ ශරීර කූඩුව ගත්තාම ඇවිදින වැසිකිළියක් වගේනේ. මේක පුදුමාකාර අසුබයක්. නමුත් අපි මේක ගන්නෙ සුබ හැටියට ඇත්තම කිව්වොත්. මුහුණ ලස්සනයි, දත් ටික මුතු කැට වගේ, නියපොතු ටික හොඳයි, සිරියාවන්තයි, කොණ්ඩේ ලස්සනයි. ඔය හැම එකකින්ම කියවෙන්නේ පින්නතුනි සුබයක්නේ. එතකොට බලන්න අපි වැරදි විදිහට නෙවෙයිද මේක ගන්නෙ? වැරදි විදිහට හඳුනා ගන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේක නිකන් මිරිඟුවක් වගේ. මේ හඳුනා ගැනීම. ඒක තමයි සංඥා, මේක චෛතසිකයක්. ඒක තමයි සංඥා ස්කන්ධය කියලා කියන්නේ. සංස්කාර කියලා කියන්නේ අර වේදනා සංඥා චෛතසික දෙක අරුණාම ඊතුරු චෛතසික 50ම චේතනා චෛතසිකේ මුල් කරගෙන කරපු කියපු හැම දෙයක්ම හිතපු හැම දෙයක්ම චේතනා. ඉතින් මේවත් අනිත්‍ය වෙලා යනවා. විඥානය කියලා කියන්නේ විඥානාතීතිකෝ භික්ඛවේ තස්මා විඥානන්ති උච්චති. දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඥානය කියලා කියන්නේ. මොනවද අපි දැනගන්නේ? ඇහෙන් රූප දැනගන්නවා. කනෙන් ශබ්ද දැනගන්නවා. නාසයෙන් ගඳ සුවඳ දැනගන්නවා. හිතින් ඊළඟට දිවෙන් රස දැනගන්නවා. කයෙන් පහස දැනගන්නවා. හිතින් අරමුණු දැනගන්නවා. ඉතින් ওই දැන ගැනීම කොච්චර වෙනස් වෙනවද? චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන මේ විඥාන සිත් කොච්චර වෙනස් වෙනවද? එහෙනම් මේ අනිත්‍ය වෙලා යනවා. එතකොට මේ අනිත්‍ය දේ අනිත්‍ය වෙලා යනවා කියලා අපි තේරුම් ගන්න ඕන එක ලොකු දෙයක්. එතකොට දැන් බලන්න මේ ස්වභාවයේ මේ අනිත්‍ය ස්වභාවය දැනගන්නවා කියලා කියන්නේ මේකේ ආදීනව දකින්නවා කියලා කියන්නේ අන්න අර චන්දරාගේ නැතිකරන්න ආදීනවේ දකින්න ඕන. අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, මේක මම මගේ කියලා පවත්වන්න බැරි ස්වභාවය, මේක මේ විදිහට දැක්කොත් තමයි මේ තෘෂ්ණාව අපට ගලවන්න පුළුවන්කම තියෙන්නේ. නිබ්බිධාව කියලා කියන්නේ අවබෝධයෙන්ම මේ පිළිබඳව කලකිරෙන්නට ඕන.
ඒ කලකිරීම නැත්තම් අපට කවදාවත් මේකෙන් ගැලවෙන්න නම් හම්බෙන්නේ නැහැ. එහෙමනම් පින්නතුනි මේ භයානක චන්දරාගය විශේෂයෙන් අවිජ්ජා නීවරණානම් කියලා කියන්නේ අවිද්‍යාව කියලා කියන්නේ මහ කරවලක්. ඒකෙන් වහලා දානවා. වහලා දැම්මට පස්සේ තණ්හාවෙන් ගැට ගන්නවා. ඕක තමයි ওই දෙක තමයි ඉතින් සසර ගමන යන්න ප්‍රධානම හේතුව. ඒ නිසා අපි මේකේ ආදීනවම දකින්න ඕන. පංච උපාදානස්කන්ධයේ තියෙන සැබෑම తত্ত্বය ඇතිසැටියෙන් දැනගෙන ඒකම අපි මානසිකාර කරන්න ඕන. ඒ තුලින් තමයි අපට මේ කාමය, රාගය, මේ ඇලීම, මේ කියන කාම ඡන්දය නැති කරන්න අවස්ථාව ලැබෙන්නේ. සහ මුලින්ම මේ කැමැත්ත නැති කරොත් ආය අපි කවදාවත් උපදින්නේ නැහැ. පින්නතුනි උපදින්නේ නැහැ කියලා කියන්නේ කොච්චර දෙයක්ද බලන්න. ඉපදුනොත් අපට මිනිස්සෙක් වෙලා ඉපදුනොත් බලන්න කොච්චර දුක් විඳින්න ඕනද. තිරිසංගත සතෙක් වෙලා ඉපදුනොත් මුළු ජීවිත කාලෙම බියෙන් සැකින් ගත කරන්න ඕනේ. ඊළඟට අපාය අවීචි මහා නරකයේ වගේ වැටුනොත් පින්නතුනි කල්ප ගණන් ඒ තැන්වල. එතකොට බලන්න ඉපදෙන්නේ නැත්තම් මේ කිසිම දුකක් නැහැ. එහෙමනම් උපදින්න නැතුව ඉන්න නම් මෙන්න මේ කියන චන්දරාගය නැති කරන්න ඕන. ඒකයි භාග්‍යතුන් වහන්සේ අපට කියලා දෙන්නේ. එහෙමනම් මේ පින්වත් හැමදෙනාම මේ කාරණේ තාම හොඳින් තේරුම් අරගෙන මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව තව තවත් හොඳට කරුණු හොයාගෙන මේ පිළිබඳව අවබෝධයෙන්ම කලකිරෙන්නට ඕන. එහෙම වුණොත් මෙන්න මේ චන්දරාගය නැති කරලා අපට මේ සැනසෙල්ල හදා ගන්නට අවස්ථාව ලැබෙනවා. ඉතින් දැන් කාල වේලාව ඉක්ම ගියා. ඒ නිසා මේ පින්වත් හැම දෙනාටම චන්දරාගය දුරු කිරීම පිණිසම මේ දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන පින්වත් දයාබර බිරිඳ විමලා විද්‍යාරත්න, කුමුදු විද්‍යාරත්න පුතුණුවන්, තමරා විද්‍යාරත්න දියණිය, ප්‍රදීපා ජයවර්ධන ලේලිය සහ රුවන් විජේසූරිය බෑණනුවන් ඇතුළු මේ පින්වත් පවුලේ හැම දෙනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම පින්නතුනි 2019 අප්‍රේල් මාසේ 24 වන දින එනම් මීට තෙවසරකට පමණ පෙර පරලෝකසපත් දයාබර ස්වාමි පුරුෂයාණන්, දයාබර පියාණන් සිරිමාන්න තිස්ස වෛද්‍යරත්න මහත්මයාට ඒකාන්තයෙන් පෙනේවා. එතුමාගේ පුනර්භවයේ සුගතියක්ම වේවා. අමා මහ නිවන දක්වාම එතුමාට මේ කුසල් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් වෛද්‍යරත්න මහත්මයා අපි මුලින් මතක් කරපු විදිහට මහා සංඝයා හොඳට ඇසුරු කරපු හොඳ ධර්මඥාන භාවනා ඥානයක් තිබිච්ච ඒ වගේම ගුණබර කරුණාවන්ත සැබෑම පියාණන් කෙනෙක්. එහෙනම් එතුමාට ඒකාන්තයෙන් මේ කුසල් නිවන් පිණසම වේවා කියලා අපි නැවත නැවතත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ප්‍රදීපා ජයවර්ධන මහත්මියගේ දයාබර දෙමව්පියන් වූ පරලෝකසපත් වෛද්‍ය කුලසිරි ජයවර්ධන මහත්මයාටත් චන්ද්‍රා ජයවර්ධන මහත්මියටත් ඒකාන්තයෙන් මේ කුසල් පෙනේවා. ඒ මව්පියන්ටත් මේ කුසල් නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පරලෝකසපත් සුනිල් පෙරේරා මහත්මයා, ඇග්නස් රොඩ්රිගෝ මහත්මිය ඇතුළු සසර ගමනේදී අප නමින් මිය පරලෝකීය සියලුම දෙමව්පියන් නෑදෑ හිතමිතුරන් සංසාරගත සියලු ඥාතීන්ට මේ කුසල් නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්නතුනි අද දවස විශේෂිත වූ දවසක්. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක ත්‍රිපිටක දරාචාර්ය අපවත් වදාළ අති ගෞරවනීය බෝධිසත්ව ගුණෝපේත නා වූ අරිය ධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජන්මදිනය අද. ඉතින් මේ පූජනීය මාහිමිපාණන් වහන්සේට ඒකාන්තයෙන් මේ උදාර කුසල් උතුම් ලෞතුරා අභිසම්බෝධිය පිණසම වේවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දේශකයන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දිදුල මාධ්‍ය ජාලයේ ගරු සභාපති මාලිගාවේ ලස්සජි ස්වාමින් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ පින්වත් සෑම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කොවිඩ් වතුරෙන් පීඩාවට පත් සියලු දෙනාට සියලු සැනසෙල්ල වේවා. ඒ සඳහා දිවා රාත්‍රී දෙකේ විහිසෙන සියලුම සුව විරුවන්ට රණ විරුවන්ට හැම දිනාටම සියලු සැනසෙල්ල වේවා. ඒ වගේම අපේ මේ රටේ මේ දිනවල ඒ
පවතින මේ කලබලකාරී නොසන්සුන්කාරී ඒ తত্ত্বය මහා පහ වෙලා ඉතින් මේ අපේ ජනතාව සුඛිත මුදිත වේවා ගුණධර්ම වලින් වැඩේවා නිති පන්සිල් රකින්න පොහොයට සිල් ආරක්ෂා කරන සැබෑම බෞද්ධයන් ඒකාන්තයෙන් මේ ලක්දිවෙන් මේ දරණින් බිහි වේවා කියලා අපි විශේෂයෙන් මේ අවස්ථාවේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්නතුනි සක්දෙව්දුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලයට ඒ වගේම අවීචියේ පටන් බවාග්‍රේම දක්වා විසෙන සියලු සත්ත්ව ප්‍රජාවට ඒකාන්තයෙන් මේ කුසල් පෙනේවා සියලුම සත්වෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා පාරමී පුරා නිවන් අවබෝධ කරගනිත්වා කියලා සැමට පින් දෙනවා. අවසාන වශයෙන් පින්වත් විමලා විද්‍යාරත්න, කුමුදු විද්‍යාරත්න, තමරා විද්‍යාරත්න, ප්‍රදීපා ජයවර්ධන, රුවන් විජේසූරිය කියන මේ හැම දෙනාටම ඒ වගේම අපි හැමෝටම ජාති ආදී දුකින් අත මිදී උතුම් අමා මහ නිවන් පිණිසම මේ උදාර කුසල් උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. සාදු සාදු සාදු. සදහවත් සුපින්නතුනි, පුරා හෝරාවකට ආසන්න කාලයක් ඔබ අප කෙරෙහි උතුම් අනුකම්පාවෙන් යුක්තව කරුණාවෙන් යුක්තව උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කොට වදාළ ගෞරවනීය පින්වත් දේශකයන්න් වහන්සේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ඩුබායි ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානයේ අනුශාසක ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද නම කියනට අවසරයි. මිරාවත්තේ පඤ්ඤාසිරි ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට බොහෝම පිං තවත් මෙවැනි උතුම් ශාසනික මේවරන් තවදුරටත් සිද්ධ කරන්නට ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ දිගාසිරි සම්පත් අප සාදු කරණම්වා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. සදහවත් සුපින්නතුනි, මෙම උතුම් දායකත්ව ධර්ම දේශනාව වෙනුවෙන් සදහති දායකත්වය ලබා දුන් පින්වත් ඔබගේත් මෙම සද්ධර්ම දේශනයේ ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි ඔබගේත් යහපත් බලාපොරොත්තු ඒ ආකාරයෙන් මිස සිද්ධ වේ ප්‍රාර්ථනා කරමින් ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මේ පැයට නියමිත දායකත්ව ධර්ම දේශනාව අප මෙතෙකින් නිමවට පත් කරනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.